තෙරුවන් සරණයි. අති පූජනීය වූත් වන්දනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. හින්දු, ඉස්ලාමීය, කතෝලික ගෞරවනීය පූජකතුමන්ලාගෙන් අවසරයි. ගරු අග්‍රාමාත්‍යතුමනි, ගරු කතානායකතුමනි, අග්‍රවිශ්වකාරතුමනි, ජනාධිපති ලේකම් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරී මහත්තුරුනි මහත්මීනි, ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු සහභාගී වන සියලුම ආරාධිත අමුත්තනි, ආදරණීය දෙමව්පියනි, දරුවනි, හිතවතුනි, මිත්‍රවරුනි. අද අපි ඊමහත් අභිමානයෙන් 67 වන ජාතික නිදහස් සමරුව සමරන අවස්ථාව. විශේෂයෙන්ම ඓතිහාසික පදනමක්, ඓතිහාසික වැදගත්කමක් ඇති ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඓතිහාසික පුරවරයේ සිට මේ රටේ ජනතාවගේ ජනතා පරමාධිපත්‍ය තහවුරු කරන පාර්ලිමේන්තුව අභියසදී ඔබ අමතන්නට ලැබීම පිළිබඳව මා ඉතාමත්ම සතුටු වෙනවා. වසර 67කට පෙර අප ලැබූ නිදහස සමරන අවස්ථාවේ ඒ නිදහස ලබා ගැනීම සඳහා අපේ ඉතිහාසයේ සටන් කළ වීරයන් සිහිපත් කිරීම අපේ වගකීමක් සහ යුතුයකමක් වෙනවා. 1815 යටත් විජිතයක් වූ අපේ උතුම් මාතෘ භූමිය 1815 අපේ ඉතිහාසයේ අපි සිහිපත් කරන්නේ මහා ජාතික ඛේදවාචකයක් සිදු වූ වසරක් විදිහටයි. 1818 සහ 1848 සිදු වූ කැරලි යටත් විජිතවාදීන්ට විරුද්ධව අපි දන්නා අපේ උතුම් මාතෘ භූමියේ ලේ ගංගාවල් ගලා ගොස් අපේ වීරෝදාර දේශප්‍රේමීන්ගේ ජාති මාමකයින්ගෙන් ලෙයින් අපේ උතුම් මහ පොළව තෙත් වුණා. 818 සහ 848 ඒ කැරලි වලින් ඇතිවෙච්ච තත්ත්වයන් සමග අපිට ජයග්‍රහණය කිරීමට නොහැකි වූ ආසේම එතැන් සිට 948 දක්වා අපිට නිදහසක් ලැබී තිබුණේ නැහැ. විශේෂයෙන්ම 848 සිට 948 දක්වා කාලය තුල එවකට සිටි අපේ ජාතික වීරයින් ඒ යුගයේ ජාතික සටන අරගෙන ගිය අපේ උතුම් විරුවන් තම වගකීම් සහ යුතුයකම් ඉටු කරමින් අපේ මුළුමහත් මාතෘ භූමිය නිදහස ලබා ගැනීම සඳහා ඔවුන් විසින් අනවරත වූ අරගලයක් අරගෙන ගියා. ඒ ගෙන ගිය අරගලය එක් පැත්තකින් බොහෝ අවස්ථාවල් වල නිදහස් සාමකාමී ස්වරූපයක් ගත්තා. පිටකදී එය අවිහිංසාවාදී ස්වරූපයක් ගත්තා. විරෝධතා, උද්ඝෝෂණ, වැඩවර්ජන ඒ තුල එවකට පැමිණි යටත් විජිත පාලනයට විරුද්ධව අපේ ජනතාව ඒ සඳහා පෙළ ගැසී තිබුණා. එවකට ඒ යුගය තුල වරින් වර ඒ ජාතික නිදහස් අරගලේ අපේ වීරයින් ගෙන ගිය සටනේ ප්‍රතිඵලයක් ලෙස ඩොනමන්ඩ් කොමිෂන් සභා, සෝල්බරි කොමිෂන් සභා අපේ රටේ ක්‍රියාත්මක වීමට පටන් ගත්තා. ඒ වගේම අපිට මතකයි නිදහස ලබා ගැනීම සඳහා ගෙන ගිය සටන් තුලදී මම එක් නම් වශයෙන් සඳහන් කරන්නේ නැහැ. ඩී.එස්. සේනානායක මහතුමා, එෆ්.ආර්. සේනානායක මහතුමාලා, සර් ඩී.බී. ජයතිලක මහතුමා, පොන්නම්බලම් රාමනාදන් මහතුමා, ටී.බී. ජයා මහතුමා, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතුමා,
ආචාර්ය එන්.එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, ලෙස්ලි ගුණවර්ධන වැනි වීරයින්. ඒ වගේම විශේෂයෙන්ම අනාගාරික ධර්මපාලතුමා සිහිපත් කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ යුගයේ සිටි සාහිත්‍ය දරයින් මුනිදාස කුමාරතුංග, පියදාස සිරිසේන එවැනි සාහිත්‍ය දරයින් විශේෂයෙන්ම ඒ යුගයේ සිය පෑන් තුඩින් සිය ජාතික වගකීම උසස් ලෙස ඉටු කරනු ලැබුවා. අපිට ඉතිහාසයේ පාඩම් සමග විශේෂයෙන්ම ගෙවී ගිය 60වත් වසරක කාල සීමාව සිහිපත් කරන විට 48 නිදහස ලැබිලා 1956 බිහි වූ පොදුජන රජයේ SWRD බණ්ඩාරනායක මහතුමාගේ කටුනායක ඒ වගේම ත්‍රිකුණාමලය යුද කඳවුරු ඉවත් කිරීම සඳහා ක්‍රියා කරනු ලැබුවා. 1972 මැයි මාසයේදී සිරිමාව් බණ්ඩාරනායක මැතිනියගේ රජය මේ රටේ ජනරජ ව්‍යවස්ථාවක් ඇති කරමින් මේ රට තවත් නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත් කරනු ලැබුවා. එදා මෙදා කාලය තුල ගත් විට විශේෂයෙන්ම 1970 දශකයේ අගභාගයේදී සිට ඇති වූ වසර 30ක LTT ත්‍රස්වාදී ම්ලේච්ඡ යුද්ධය අපේ මුළු මහත් ජාතිය අපේ සංවර්ධනය පිළිබඳව ඛේදනීය තත්වයකට පත් වුණා. ඒ තුල ඇති වූ අසීමිත වූ අලාභ පාඩු කොතකදයි කියා තක්සීරු කරන්න පුළුවන් කමක් නැහැ. ජාතියක ඉදිරි ගමන අඩපණ කරන්නට, මාතෘ භූමියේ ඉදිරි ගමන අඩපණ කරන්නට, ලෝකයා හමුවේ ප්‍රබුද්ධ රාජ්‍යයක් විදිහට නැගී සිටින්නට එම ම්ලේච්ඡ යුද්ධය බරපතල අවිහිරතාවයක් ඇති වුණා. ඒ වගේම 2009 වන විට 30 වසරක යුද්ධය අවසන් කරන්න පුළුවන්කම ලැබුණා. මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමත් ජනරල් සරත් පොන්සේකා මහතුමා වැනි රණවිරුවන් සමග අපේ වීරෝදාර රණවිරුවන් දහස් ගණනින් ජීවිත පරිත්‍යාග කළා. ආබාධිත වෙලා බරපතල ඛේද වාචකයන්ට ලක් වෙලා අපිට පුළුවන්කම ලැබුණා 2009 මැයි මාසයේ වන විට LTT ත්‍රස්තවාදීන්ගෙන් අපේ රට නිදහස් කරගෙන සාමකාමී රටක් බවට පත් කරන්නට. විශේෂයෙන්ම එම යුද්ධයේදී අපේ උතුම් මාතෘ භූමිය වෙනුවෙන් අපේ රට සහ ජනතාව වෙනුවෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන් ගෞරවයෙන් සිහිපත් කිරීම වගේම ඔවුන්ට ගෞරව කිරීම 67 වන ජාතික නිදහස් සමරුවේ අපේ වගකීමක් සහ යුතුයකමක් වෙනවා. අපිට 2009 වන විට LTT ත්‍රස්තවාදය අවසන් කරලා රට සාමකාමී කරලා රටේ භෞතික සම්පත් සංවර්ධනය ඉදිරියට ගෙන යාමට හැකියාවක් ලැබුණත් අපිට පුළුවන්කමක් ලැබුණේ නැහැ උතුරේ සහ දකුණේ ජනතාවගේ හිත් එකතු කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. යුද්ධය අවසන් වීම එක් අතකින් ත්‍රස්තවාදීන්ගේ වෙඩිහඬ අපේ රණවිරුවන්ගේ වෙඩිහඬින් නිහඬ කළා. භෞතික වශයෙන් යුද්ධය අවසන් වුණා. එහෙත් අපට අද තිබෙන විශාලතම අභියෝගය තමයි උතුරේ සහ දකුණේ ජනතාවගේ සිත් එක් කිරීම ජාතික සංහිඳියා පිළිවෙතක් තුල සහජීවනයෙන් සහ සංහිඳියාවකින් ඇති කරගත් ජාතික සම්මුතියක් තුල අපේ උදාර වූ මාතෘ භූමිය මානවවාදී දේශයක් ලෙස ඉදිරියට ගෙන යාම. ඒ නිසා ඉදිරියට ගෙන යාමේදී අප සතු වගකීම් රාශියක් තිබෙනවා. වසර 67ක නිදහස් සමරුව පවත්වන අවස්ථාවේ ඇත්තෙන්ම අපිට අවංකව සතුටු වෙන්න පුළුවන්කමක් තිබෙනවද? අපි වසර 67ක අතීතය පිළිබඳව ආපසු හැරී බලලා එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීම මම හිතන්නේ
ඒ යුතුයකමක් නොවේ. වසර 67ක් තුල රට පාලනය කළ සෑම දේශපාලන පක්ෂයක්ම සෑම දේශපාලන නායකයෙක්ම අද දක්වාම තම තමන් දෙසට ඇඟිල්ල දිගු කරගෙන තමන්ගේ වගකීම් සහ යුතුයකම් පිළිබඳව මෙනෙහි කරලා අධ්‍යයනය කරලා තම වගකීම සම්බන්ධයෙන් අනාගතයේ දෙස බැලීම ඉතා වැදගත් කියලා මම විශ්වාස කරනවා. අපිට වැරදුන තැන් මොනවාද? අපි ඒවා නිවැරදි කරගන්නේ කෙසේද කියන කාරණය තාවය 6.7ක තිබෙන්නා වූ ප්‍රධාන වශයෙන්ම සටහන අප පැහැදිලි ලෙසම අවම කිරීමට කටයුතු කළ යුතුයි. ඒ නිසා ජනතාවගේ ආදායම් පරතරය අවම කරමින් තුගීභාවය තුරන් කරමින් මේ රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට අපි නව රජයක් විදිහට කටයුතු කරනවා. දේශීය ආර්ථිකය පිළිබඳව කතා කරන විට මේ රට කෘෂිකාර්මික රටක් වශයෙන් දේශීය කෘෂිකර්මාන්තය නව ලෝකයේ නව තාක්ෂණය සහ පර්යේෂණව ලබාගෙන ඇති අධ්‍යයනයන් මත ලබාගත ඇති උපදේශනයන් ගත හැකි ක්‍රියාමාර්ග මඟ පෙන්වීම ඒ සියල්ල තුළ දේශීය කෘෂිකර්මාන්තයට අපි නැවුම් බවක් දිය යුතු වෙනවා. දේශීය ආර්ථිකය ඒ තුළ ශක්තිමත් කළ යුතු වෙනවා. ඒ තුළ අනිකුත් අංශ වැඩි දියුණු කරමින් නව තාක්ෂණයත් සමග කාර්මිකකරණය කාර්මික ලෝකය විශේෂයෙන්ම අත්වැල් බැඳගෙන අපි ප්‍රබුද්ධ රටක් විදිහට ගොඩනගා ඉදිරියට යෑම ඉතාම අත්‍යවශ්‍ය වූ දෙයක් කියලා මා විශ්වාස කරනවා. ඒ සඳහා අපේ නව රජය කැප වී සිටිනවා. රාජ්‍ය සේවය ශක්තිමත් කරමින් අපක්ෂපාතී කරමින් අපි බලාපොරොත්තු වන ව්‍යවස්ථා සංශෝධනය තුළ පාර්ලිමේන්තුවේ ශක්තිය වැඩි කරමින් විධායක ජනාධිපති ධූරයට තිබෙන අසීමිත බලතල ඉවත් කරමින් විශේෂයෙන්ම මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තහවුරු කිරීම සඳහා අපි කැප වී සිටිනවා. ඒ කාර්ය ජනතාවට දුන් පොරොන්දු අනුව අප විසින් අනිවාර්යෙන්ම ඉෂ්ට කරනු ලබනවා. ඒ වගේම අපි කල්පනා කළ යුතුයි පසුගිය කාල පරිච්ඡේද ගත් විට ජාතික වශයෙන් තිබෙන ප්‍රශ්න විසඳීම සහ නිවැරදි කිරීම වගේම අන්තර්ජාතික වශයෙන් අපේ විදේශ ප්‍රතිපත්තිය ශක්තිමත් කරමින් මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් තුල සියලු ජාතීන් සමග සුහදතාවය මිත්‍රශීලීභාවය ගොඩනගමින් නව ලෝකයේ නව තාක්ෂණයෙන් දෙන ඉගැන්වීම් පර්යේෂණවල කරන මඟ පෙන්වීම් උපයෝගී කරගෙන අපේ උතුම් මාතෘ භූමිය
පුළුල් සංවර්ධනයක් කරා ගෙන යාමට අපි කැප වෙනවා. නව පරපුර නව තාක්ෂණයට බද්ධ කිරීම වගේම නව ලෝකයේ සමග නව පරපුර එක් කිරීම ඉතාමත්ම අවශ්‍යයි. ඒ නිසා නව පරපුරේ සිතුම් පැතුම් පැහැදිලිව තේරුම්ගත් ආණ්ඩුවක් විදිහට නව ආණ්ඩුව ඔවුන්ගේ අපේක්ෂාවන් ඉෂ්ට කිරීම සඳහා අපි සැම විටම ක්‍රියා කරන බව විශේෂයෙන් සඳහන් කරන්නට ඕනෑ. ඒ නිසා මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියකින් ජාත්‍යන්තර වශයෙන් සියලු දෙනාගේ සහයෝගය ලබාගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තීන්ට අනුකූලව ඒවා විශේෂයෙන්ම අපි පිළිපදමින් ජාත්‍යන්තර සහයෝගය ලබාගෙන අපේ උතුම් රට ලෝකේ ප්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස ගොඩනැගීමේ කාර්ය අපි පැහැදිලිවම ඉටු කරනවා. ඒ නිසා 67 වන ජාතික නිදහස් සමරු දිනේදී 60වත් වසක ගෙවී ගිය කාලය පිළිබඳව ආපසු හැරී බලනවා වගේම අනාගතයේ දෙස බලමින් නව රජයක් විදිහට අපේ ආදරණීය ජනතාව සමග අපේ උතුම් මාතෘ භූමිය ගොඩනැගීම සඳහා අප කැප වෙන බව ප්‍රකාශ කරනවා. ඔබ සියලු දෙනාටම ස්තුති. තෙරුවන් සරණයි.